ඒතකොට compression test එකේදී අර tensile වගේම අනිත් පැත්ත compression load එක compressive load එකක් දෙන්නේ අර ටිකම තමයි වෙන්නේ. Subject to a compressive load at relatively low and uniform rate of loading කියන්නේ constant and uniform rate එකක් දෙන්නේ which tend to crush or scrape the specimen. හරිනේ අර specimen එක මේ crush වෙනවා වගේ compress වෙනවානේ. මෙතන කියනවා සාමාන්‍ය compression test එක ගත්තොත් strain එකත් එක්ක අර කලින් වගේම tensile ගන්න නැතුව මේ පැත්තට හරිද? අනිත් දෙවෙනි එකද ගත්තා අපි structural stress එක ඒ වගේ මෙතන compression stress එකක් ගන්නෙ. ඒකට එහෙම සමහර මේ item වල බලද්දි material වල dry material වල මෙහෙම යනවලු සාමාන්‍ය humidity එකක් කියන්නේ ජලය තියෙන item එකක් කියන්නේ 50% relative humidity තියෙන ඒවා සාමාන්‍ය මේ වගේ show කරනවලු. Stress strain curves and load types comparison. Tensile layer සාමාන්‍යයෙන් මෙහෙම compression එකක් නම් මෙහෙම මේ section මෙහෙම කියලා කියනවා. අපි ඉතින් දන්නේ නැහැ බං ප්‍රැක්ටිකල් කරලත් නැති හින්දා theory විශ්වාස කරන තමයි තියෙන්නේ. ආය creep test කියලා එකක් තියෙනවා බං. creep test එක කරන්නේ එයාගේ temperature එකයි තියෙන අතර තියෙන සම්බන්ධයක් විදිහට බලන්න. දැන් සමහර අපි මේ ගන්න ඕනේ rubber වේම equipment වලේම equipment වලේම දානවනේ බා අපි rubber කෑලි අර laptop වල තියෙනවා ඒ වගේ. ඒතර අර එයා දාන්න පුළුවන් වෙන්න ඕනේ නිකන් උෂ්ණත්වයක්. ඒතර මෙතන උෂ්ණත්වයක් ගැන අදහසක් ගන්නෙ. So creep is high temperature progressive deformation at constant stresses. කියන්නේ එක constant force එකක් දෙනවා බං. මේ කියනවත් දන්නේ force එකක් දෙනවා දෙපැත්තට. ඒ අතර ඒ අර heat එකක් subject කරලා තියෙනවා මේ හැම පැත්ත කියන්නේ test specimen එකේ බං. හිතා ගන්න පුළුවන් නේ. එතකොට high temperature is a relative term dependent upon the material involved. Creep tests are used in evaluating materials for boilers, gas turbines, jet engines, ovens, for any applications that involve high temperature under load. Kind of temperature මේ ඉන්න පුළුවන් එන්නේ. application වලට මේ use කරනවා මේ creep test එකේ කර material එක කොච්චර දරනවද වගේ තාපයට මේ ability එකක් වෙනවා වගේ එහෙම එකක්. Understanding high temperature behaviors of metals is useful in designing failure resistance systems. මේ හිතන්න පුළුවන් මෙහිටයි පොඩේ පල්ලෙහාටයි සාමාන්‍යයෙන් බලයක් දීලා අදිනවා. ඒ අතර අර දීලා තියෙනවා මේ heating element එක heat කරනවා වටේට. එතකොට කොයි හරියදීදී එයා කැඩෙන්නේ වගේ software එකක් බලලා මේ කොච්චර ඒ heat එකේදී ඒ particular heat එකේදී කොච්චර බලයක් දරනවද වගේ අදහසක් අරගෙන මේ material එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් බා අපිට. එහෙම යබ්බා. creep test එකේ stages තුනක් තියෙනවා. ඒ stages තුන මේ හැලිදී මේ කරන්නේ අර creep test එකේම අර වගේම time එකත් එක්ක creep ඊළඟ ඉන්නේ percentage එක. එන percentage කියලා දීලා තියෙන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ මේක වෙන්න ඕනේ බං. time එකත් එක්ක දැන් මෙයා constant force එක ගන්න දෙන්නේ දෙපැත්තෙන්. heat එක වෙනස් කරන්න එක වෙන්න ඕනේ මෙතන මම හිතන්නේ percentage එක දීලා තියෙන්නේ. බලමු බං. creep occurs in 3 stages: primary, secondary and tertiary. ඒතර primary creep එක beginning එකේදී වෙන්නේ and creep is mostly transiently. Not at a steady state. Again, වැඩි වෙනවා වගේ අදහසක් කියන්නේ මෙතන. Not at a steady state. Resistance to creep increases. මෙතන බං මට පරද්දී බං creep කෙනකේ වචන කියවම වලට තව වදී කියලා හිතනවා. creep කියන්නේ බං dictionary කියන්නේ ඇදී යාම වගේ අදහසක්. එතකොට කොච්චර ඇදෙනවද අනේ බං මේ දෙපැත්තේ එකම බලයක් දීලා තියෙනවා දෙපැත්තටම. ඒතර වෙනසක් නැහැ බං කලින් ආරම්භයේදී
මේ පැත්තට මේ පැත්තට එකම බලයකින් අදිනවා. අත් දෙකෙන් අදින හිතපන්. ඒක කොයි පැත්තටවත් යන්නේ නැහැ නේද එකම බලයනේ. ඒතකොට හීට් එකක් දෙද්දි මෙයා එකම බලයෙන්ද හැදෙන්න නැතිනොට හීට් එක දෙද්දි තව මේ ප්‍රසාරණය කරලා හැදෙනවනේ මේ පැත්තට. ඒක තමයි මෙතන percentage එකකට කියලා තියෙන්නේ. එතකොට මේ පළවෙනි ස්ටේජ් එකේදීත් වෙන්නේ ස්ටෙඩි ස්ටේට් එකේ දෙක ඇදෙන ආරම්භයක් වගේ ගන්න එක. ඒකට resistant to creep ඒ කියන්නේ අර ඇදෙන එක තියෙන ප්‍රතිරෝධය increase වෙනවලු until stage 2 is reached. stage 2 එක යනකම් අර percent මේ මොකද්ද අරකට දෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක උඹට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන දීලා තියෙන ප්‍රතිරෝධයද කියලා නේ. ලෙක්චර් එකේදී මැඩමුත් මේවා විස්තර කරන්නේ නැහැ බං මේ මටත් ඒක පළවෙනිට අවුලක් ආවා. දැන් අර වෙනස් විදිහට කියන කියලා හිතන් ඉද්දි දැන් අර කියන් යද්දි පොඩි අවුලක් ආවා. ලොකුවට ගන්න එපා මේක. මෙහෙම හිතපන් ක්‍රීප් percentage එක කියන අර ඇදී යන percentage එක. ඇද මුල් දිගට වඩා ඇදෙන එක ස්ටේන් එක වගේ. මේ පැත්තේ තියෙන ටයිම් එක. එතකොට පළවෙනි ස්ටේජ් එකෙන් කියන්නේ ස්ටෙඩි ස්ටේට් වෙන මෙතන පොඩ වැඩි වෙනවා හැදෙන ගතිය. ඊට පස්සේ ආය සාමාන්‍ය කාගේ ගිහලා ආය වැඩි වෙනවා එහෙම එකක්. ඒත් තුනක් බා මේ ටෙස්ට් එක කරපු නැති නිසා හරියට මීටර් වෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. මොනවද මේ කියන්නේ resistance to creep increases until stage 2 is reached. stage 2 එකේදී rate of creep become roughly steady. එන්නේ creep එක සාමාන්‍යයෙන් constant වගේ වෙනවා. ඊට පස්සේ stage 3 එකේදී ආයෙ වැඩි වෙනවා. ඒක තමයි මම කියන්නේ බා accelerate වෙනවා කියලා කියනවා stage 3 එකේදී. cross section of areas අඩු වෙනවා කියනවා හරිනේ. cross section එක අඩු වෙනවනේ ඇදෙනවා කියන්නේ. area එක අඩු වෙනවනේ. due to necking. Internal voiding decreases the effective area of the specimen. If stage 3 is allowed to proceed, fracture will occur. Stage 3 දෙන්නකම් තියන් හිටියොත් අර මේ හැරියට fracture වෙනවා. එන area අඩු වෙලා necking වෙලා මේ කැඩිලා යනවා. බලමු ඊට පස්සේ තියෙනවා fatigue test කියලා එකක්. fatigue test කියන්නේ ඒක material එකේ මේ cyclic cost එකට දරා ගන්න පුළුවන් එකක්. ඒකෙන් මෙතන ස්ලයිඩ් එකෙන් සම්පූර්ණ විස්තර කරන්න බෑ. මේ තියෙන ස්පෙසිමන් එක මේ රතු පාටින් කියලා තියෙනවා. ඒක බං එක පැත්තෙන් ස්ටැටික් ඒ කියන්නේ මේ ග්‍රිඩෝ සයිකල්ලා වගේ තියෙනවා. අනිත් පැත්ත මේ ඩයිනමික් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒක උඩ පහළ යනවා ඒක. ඒතකොට මේ software එකෙන් අපිට ඇනලයිස් කරන්න පුළුවන් මේ මෙයා අර සයික්ලික් කියන්නේ උඩටයි පහළටයි යනවනේ බා. සයික්ලික් මෝෂන් එකක් කියන්නේ. ඒතර ඒ වගේ මෝෂන් එකකට කොච්චර දරා ගන්න පුළුවන්ද කොයි හරියද කැඩෙන්නේ එහෙම අයිඩියා එකක් ගන්න තමයි මේකෙන් කරන්නේ. hardness test කියලා එකක් තියෙනවා. මැටීරියල් එක hardness එක බලනවා. ඒක බලන්නේ බං resistant to indentation. indentation කියන්නේ මත අර indentation කියන්නේ බං මේ කඩනවා කඩතුරු කරනවා එහෙනම් මොකද්ද ගන්නෙ? එතකොට ඒකට රෙසිස්ටන්ට් ඒකට දැක්කම ප්‍රතිරෝධය තමයි hardness එක කියන්නේ. hardness වශයෙන් තමයි තේරෙනවනේ බං අර කොච්චර hard කියලාදනේ. ඒක මෙෂර් කරනවා මොකක් හරි මේ measuring the permanent depth of the indentation. කියන්නේ මොකක් හරි material එකකට හිතපන් notch එකක් හරි මොකක් හරි මේ pin එකක් හරි මොකක් කට්ටක් හරි ඇතුළට රිංගලා ඒක කොච්චර දුරක් යනවද මේක hardness එක බලන්න. මේක ඇති වෙනවා යට pin එකක් ටිකක්. ඒකට මේ සාමාන්‍ය ප්ලාස්ටික් බලනවා show hardness test එකක් තියෙනවා. අර රබර් වල බලනවා IRHD කියලා එකක්. මේක මේ අවුලක් ගන්න බාර කහ පාටෙන් ගාලා තියෙන්නේ. IRHD කියන්නේ මට මේ ලොන්ග් නේම් එක මතක් වෙන්නේ නැහැ. IR රබර් වගේ hardness testing බලන්නේ IRHD කියලා ටෙස්ටර් එකකින්. ප්ලාස්ටික් වගේ බලන්නේ show hardness එක වගේ. කියන්නේ IRHD එකකින් රබර් වල hardness එක බලද්දී සාමාන්‍ය ආන්සර් කියනවලු 100ත් අතර අගයක්. ප්ලාස්ටික් වල බලද්දී show hardness මේක තමයි show hardness test එක. මේකේ වෙන්නේ සාමාන්‍යයෙන් 100ට වඩා වැඩි අගයක්ලු. මේ අංක තුනක් තියෙනවනේ ඩිජිට් 100 ගණන් එහෙම එන්නේ. එහෙම කියන ලෙක්චර් එකේදී එතකොට මේ
ඒ හින්දා මේ IRHD වල රබර් වල ගන්න පුළුවන් IRHD hardness test එක. ඒකෙදී ගන්න පුළුවන් උපරිම 1.30. ඒතර ඒ හින්දා ඒක පාවිච්චි කරන්න බෑ කියනවා ප්ලාස්ටික් වලට. ඒක තමයි මෙතන අපිට ගහලා තියෙන්නේ. ආය abrasion resistant කියලා තියෙනවා මතකද? එලි කරදාසයකගේ මොකක්ද තියෙනවා මේකේ මේ ඒකට අපි අර අපේ රබර් මැටීරියල් එක අල්ලනවා. ඒකට කොච්චර අයින් වෙනවද මැටීරියල් එකේ පතුරු ගෑවිලා වගේ යනවද කියලා එහෙම බලන්න ගන්නේ. එතකොට මේක refers to the ability of adhesive to resistant wearing. Adhesive to resistant due to contact with another surface. Wearing occurs when a hard rough surface slides across a softer surface, usually the adhesive material, causing the undesired removal of material from the surface. මේ දැන් හරි කඩේ තියලා බා ඒක රොටේට් වෙනවා. අර අපි කියන මැටීරියල් එක මේ හැදීනක ඇල්ලුවම ඒක අර vibration වෙනවා. මේකේ මැටීරියල් එක මේ අඩු වෙනවා. අර තේරෙනවනේ මොකද්ද wearing වෙලා. මැටීරියල් එක වැඩි කඩදාසියට අර වචනේ ඉන්නේ තේරෙන ඇති කියලා හිතනවා. වැඩි කඩදාසියෙන් හූරද්දී අරකේ මැටීරියල් මේ අයින් වෙලා යනවා බා. අපි මෙච්චර වල වෙලේ mechanical properties and ඒවා ටෙස්ට් කරන්න පුළුවන් විදි. තව තියෙනවා polymers වල thermal properties තාප සම්බන්ධ. ඒකට unlike metals වගේ මේ plastics ඇත්තටම මේ plastics එහෙම temperature වලට sensitive. metals නම් එහෙම නැහැ නේ සමහරවිට මේ ලොකු temperature එක දරා ගන්න පුළුවන්. plastic එහෙම නෑ බා එහෙම නෑ බා sensitive item නේ. එතකොට mechanical electrical and chemical properties of thermoplastics are depend on the thermal properties. ගොඩාක් mechanical electrical chemical ඔක්කොම depend on the thermal properties වලට. එහෙම thermal properties ගැන කතා වෙනවා බා. Crystallinity has a number of important effects upon the thermal properties of polymer. यानी स्फटिक रूपिताव thermal property එකට important effect එකක්ලු. semi crystalline polymers thermoplastic වලට තියෙනවලු melting point එක. semi crystalline thermoplastics have a well defined sharp melting point with thermomechanical rigidity properties. එහෙම විස්තර කරනවා බා. semi crystalline thermoplastic වලට commonly sharply defined melting point at තියෙනවලු. Amorphous thermoplastic in terms of have a gradual softening range. කියන්නේ gradual softening range එකක් තියෙනවලු amorphous thermoplastic වලට. amorphous කියනවා මම ඉස්සර කතා කරා වගේ අස්පටික රූපී වගේ අස්පටික රූපී තමයි ඒකේ meaning එක. melting temperature ද්‍රවාංකයනේ. ද්‍රවාංකයේ melt point එක කියන්නේ temperature of semi-crystalline polymers. අපි ගොඩක්ම කතා කරන්නේ semi-crystalline polymers බා. crystalline කියන්නේ සාමාන්‍ය සම්පූර්ණ ස්පටික නෙමෙයි glassy වගේ නෙමෙයි. semi කියන්නේ ඒක ඇතුලේ අර මම තාම ෆොටෝ එක පේන ඊළඟ ලෙක්චර් එකේදී කියලා තියෙන්නේ. crystalline කතා කරද්දී එක් කියන්නම්. සාමාන්‍ය ගොඩක් අපි කතා කරන්නේ semi-crystalline polymers තමයි. يعني සම්පූර්ණ ස්පටික නෑ අස්පටිකත් නෙමෙයි අර දෙකම කවලමෙත් වගේ ඒවා. එතකොට ඒ වගේ polymers වලට තියෙනවලු melting point එකක් sharply melting point එකක් තියෙනවලු. transformation melting point එක කියන්නේ මොකද්ද? transformation from a solid phase to liquid phase. again melting point එක මෙතන කියනවා melting point එක වැඩි වෙද්දී thermal resistance of semi-crystalline thermoplastic material එක වැඩි වෙනවලු. කියන්නේ ද්‍රවාංකය වැඩි වෙනවා කියන්නේ එයා තාපයට දක්වන ප්‍රතිරෝධතාවය වැඩිනේ බා. මේ දුබන් ද්‍රවාංකය නිකන් 10යි කියලා. කියන්නේ එයාව 10කට රත් කරන්න ඕනේ, එයාව දිය කරන්න උණු කරලා. ඒකෝට එයා තාපයට දක්වන ප්‍රතිරෝධතාවය වැඩිනේ. දැන් මෙතන කියන්නේ බා. අර අපි කලින් කතා කරපු එකමයි glass constant temperature කියලා කියනවා. glass constant temperature for amorphous polymer at which increased molecular mobility results in significant change in the thermal properties. කියන්නේ වාත් විචේදී ලොකුට ගන්න එපා මම මේ මෙතන කියන්නේ TG glass transient temperature එක
amorphous polymer කියලා කියනවා. හේතුව සාමාන්‍ය තනිකර ග්ලාසි නම් ඒවා මේ ක්‍රිස්ටලයින් නම් ඒවා ග්ලාස් ට්‍රාන්සිෂන් නැහැ කියලා මම කලින් කිව්වනේ. හේතුව තනිකර ක්‍රිස්ටලයින් නම් එයාලා ටෙම්පරේචර් එක දෙද්දී ඒක පාර බ්‍රිටල් වෙලා කැඩලා යනවා. අර amorphous ස්ට්‍රක්චර් එකක් අස්පටික රූපී ස්ට්‍රක්චර් එකක් තිබ්බොත් තමයි ඇතුලේ එයාට තාපය දෙද්දී ඒක උරාගෙන මේ උණු වෙනවා. මේ view එක වෙනස් වෙනවා වගේ වැඩ වෙන්නේ. මේ අර කලින් කියපු ඒවාම තමයි මේක. ආයේ temperature of diffraction කියන්නේ බං. හරිද? දැන් මේක වාදනයක දාලා මේක තමයි මැටීරියල් එක සාම්පල් එක. ඒක constant ඒ කියන්නේ මේක මේ නිශ්චිත නියත force එක මොකක්ද දාලා මේ පළුවක් දාලා තියෙනවා මේක හිතපන්ක force එක මෙහෙටනවානේ. මේක force එක දා මේකෙත් නියතයි. ඒක දාලා තියෙනවා බං. ඊට පස්සේ මේ හීටර් එකකින් මේ තියෙන වතුර ටික රත් කරනවා. වතුර හරි මොකක් හරි ද්‍රවයක් තියෙනවනේ. එතකොට එයා උඩට රත් වෙද්දී ආයේ මේ force එකෙන් මෙහෙට මෙහෙම වෙනවනේ. නේ? ඒක තමයි temperature of deflection කියලා මෙයාලා කියලා තියෙන්නේ බං. Temperature at which an edge supported center load system starts losing its rigidity. එහෙනම් මෙයාගේ මෘදු භාවය කියන්නේ මේ දෘඪ භාවය නැති වෙන තැනට කියනවා temperature of deflection කියලා. ඒක කරන්න මේ ස්ටෑන්ඩඩ් මොකක්ද තියෙනවා බං equipment එකක්. ඒක ගැන තමයි මේක විස්තර කරන්නේ. sensor එකක් තියෙනවා ඒක sense කරන්න කොච්චර මේ පහළට යනවද වගේ ආයෙත් කරන්න පුළුවන් මේ තියෙනවා PSI එකක්. ආය කෙනෙක් ටෙම්පරේචර් එක වැඩි කරන්න බං හීට් එක 2.2ක් කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් 2 වගේ වැඩි කරන්නේ අර හීට් එකකින්. අර ඇතුළේ තියෙන ද්‍රවයේ අයි වයිකට් සොෆ්ටනින් ටෙම්පරේචර් එකක් තියෙනවා බං. මෙතනදි කියන්නේ මේක තමයි ස්පෙසිමන් එක. නැතිනේ. sorry. පේනවා ඇති. ස්පෙසිමන් එක බං. අර වගේම සීන් එක. මේව හීටර් එකකින් රත් කරන ඔයිල් බාත් එක තියලා ඔයිල් බාත් එකකින් රත් කරනවා. එතකොට මෙතන නීඩල් එකක් තියෙනවා. කට්ටක් වගේ එකක් තියෙනවා. සාමාන්‍ය රත් ඉස්සෙල් කලින්ම තියද්දී ඒ ස්පෙසිමන් එක උඩ ඉඳපන් නිකන් ටයර් කෑල්ලක් වගේ ඒවා ඇනෙන්නේ නැහැ. මේක රත් කරන යද්දී මෙයාගේ ක්‍රිස්ටලයින් ඒතර තියෙනවා රබර් එක ඇතුලේ ක්‍රිස්ටලයින් එකක් සෙමිනේ බං ඒවා සෙමි ක්‍රිස්ටලයින් ඒක ක්‍රිස්ටලයින් ස්ට්‍රක්චර් එකක් තියෙන amorphous ඒවාක් තියෙනවා. ඒතර මේ ටෙම්පරේචර් එක වැඩි කරද්දී අර වත්තත් මේ amorphous ස්ට්‍රක්චර් ඇතුලේ ටෙම්පරේචර් එක හුවමාරු වෙලා එයාව ඇකිලෙන්ඩර් එකන් දිග හැරෙන්න වෙ ගන්නවනේ. ස්ට්‍රෙචින් යනවනේ. ඊට පස්සේ ගොඩාක් උණු වෙන රත් කරනවා කියන්නේ ඉතින් අර උණු වෙන්න වගේත් බලනවා. ඊට පස්සේ එහෙම වෙන හින්දා මෙතන තියෙන නීඩල් එක ඇනෙනවා ඇතුළට. එතකොට ආගේ ඩිස්ප්ලේස්මන්ට් එක ගන්නවා. එහෙම එහෙම වෙන ටෙම්පරේචර් තමයි වයිකට් සොෆ්ටනින් ටෙම්පරේචර් කියලා කරලා මෙතන කියන්නේ බා. Coefficient of linear thermal expansion. ඒතරේ කියන්නේ බම් මේකේ අර ලොකුවට මෙහෙම පැඩික තිබ්බට කියන්නේ මේක කියන්නේ මේ coefficient of linear thermal expansion test measures the fractional change in length per unit change in temperature. ඒ කියන්නේ ආංශිකව වෙනස් වෙන length එක material එකේ per unit change in temperature කියන්නේ ඒ temperature එක උෂ්ණත්වය එක අගයකින් මොකක් හරි සෙල්සියස් හරි මොකද්ද මේ එක්ස්පෙරින් කියන්නේ කෙල්වින් හරි සෙල්සියස් හරි ෆැරන්හයිට් හරි මොකර එක යුනිට් එකකින් වෙනස් වෙද්දී එයාගේ වෙනස් වෙන චේන්ජ් එක තමයි දිගේ චේන්ජ් එක වෙනස් වෙන චේන්ජ් එක තමයි කියන්නේ coefficient of linear thermal expansion කියලා. linear අරස එහෙම හිතපන් රේඛීයව වැඩි වෙන expansion එක තමයි එහෙම කියන්නේ. එක සෙල්සියස් අංශකින් වෙනස් වෙද්දී මෙයාගේ වැඩි වෙන දිග වගේ අදහසක්. ෆ්ලේමබිලිටි එකක් කියලා තියෙනවා බං. ඒ කියන්නේ අර ගිනි ගන්න සුළු බව වගේ. කියන්නේ මේක එක පැත්තකින් දැල්ලක් දෙද්දී ආ ගිනි ගන්නවා. එහෙම අර මේකෙදි කියන්නේ ස්ලයිඩ් එකෙන් there are several types of flammability tests. These tests are intended to serve as a preliminary
indication of plastic suitability for a particular application with respect to flammability. එහෙම වැඩි දෙයක් කියනවා මේකේ මේ flammability test ගොඩක් තියෙනවලු මේකෙන් indicate කරනවලු දැන් මොන plastic ද මේ application වලට suitable කියලා කන්නයක් තමයි මේ flammability කියලා කියන්නේ. Flammability is depend on the particle size, shape. එහෙම කියනවා. කියන්නේ shape එකයි size එක අනුව වෙනස් වෙනවා කියලා කියනවා. මේක සාමාන්‍ය predict කරන අනුමාන කරන්න කියන්නේ එක materials මොන වගේ දෙලකවත් පස් වෙලා වෙනවද? applications තියෙනවනේ electrical applications, industrial applications. ඒ වගේ දැන් දැල්ලක් එහෙම ආවොත් ඒකට මේ ගිනි අරන් යනවාද කියලා බලන්න වගේ එහෙම එකක් තමයි flammability. මම අදහස් කරලා කියන්නේ. මෙතන thermal conductivity කියලා තියෙනවා. conductivity කියලා සන්නායකතාව නේද? එතකොට conductivity කියන්නේ rate of heat flow under steady state condition through unit area per unit temperature. නේ? unit area per unit temperature මෙතන L කියලා කියන අර දිගත් සරකෝ. L එක අමතක කරපන් එක්ක. ඉබත් කමන්න කියන එක ඒරියා 1 මීටර එක දිගක මොකක්ද මැටීරියල් එකක් බැලුවොත් මේක. කියන්නේ යාට දෙන්න පුළුවන් තාපය යාගේ ඒරියා කිනුයි ටෙම්පරේචර් ඩිෆරන්ස් එකෙන් බෙදුවොත් මේ කන්ඩක්ටිවිටි කියන්නේ K. කියන්නේ ගොඩක් දිග දුන්නොත් එයා දිගත් සලකුවොත් එළුත් දානවා. Higher thermal conductivity values indicates a better conduction of heat. K වැඩි නම් එයාගේ heat එක conduct වෙනවා වැඩි කියන එක තේරෙනවා. Thermal conductivity tends to decrease the density decrease. කියන්නේ K වැඩි වෙනවා කියන්නේ එයාගේ density එකත් K අඩු වෙනවා කියන්නේ density එකත් අඩු වෙනවා කියලා කියනවා බං. ඒක නම් පොඩ්ඩක් බලන්න මේක එහෙම වෙන්නේ කියලා. I know polymers materials are basically very good insulators and the thermal conductivity does not differ significantly among plastics. මේ polymer material ගොඩක් හොඳයිලු insulators වලට insulate කරන්න අර ජැකට් බැසල් දෙන්න තියෙන්නේ. අරම තමයි application ගැන කතා කරන්නේ plastic housing එහෙම යන කියනවා. Computers, electrical components වලට plastic housing කියනවලු metal heat sink කරන්න. I consequently to improve the thermal conductivity of plastic material. So, minerals, conductive fillers, conductive වැඩි කරන්න මේ වගේ සමහර fillers minerals එහෙම add කරනවලු සමහර plastic material වලට. Melt flow index කියලා එකක් කරා මතකද අර ජයරත්සයන් හිටියා ලැබ් එක ප්‍රැක්ටිකල් එකක්. එතකොට ඒකෙදි කරේ මොකක්ද අර ප්ලාස්ටික් කෑලි උඩින් දානවා. එයා ඇතුලේ මේක ඇතුලේ මොකද හීට් සෝස් එකකින් රත් වෙනවා. ඊට පස්සේ එයා උඩින් ෆෝස් එකක් දීලා තියෙන්නේ. එයා රත් වුණාට පස්සේ අරක නොදල් එකෙන් අර ඔරිෆිස් එකෙන් අනිතෙන් එළියට එනවා අර මේ මොකක් හරි ඩිසයින් එකකින්. ඒකවල මෙතන milk flow index කියලා කියන්නේ විනාඩි 10ට එළියට එන ග්‍රෑම් ප්‍රමාණය අර මැටීරියල් එකේ. ඒක මේක අහෙන්න නැති වෙයි බම් මේ මම මේ ප්‍රැක්ටිකල් කරපු හින්දා කියලා හිතනවා මට. එහෙනම් ඒවත් මේක පොඩ්ඩක් අග සයිඩ් එකේ බැලුවා. අර අදහස තමයි දෙන්න තියෙන්නේ මේ විතරක් කිව්වත් ඇති බා. Rate of extrusion of the thermoplastic material through an orifice of a specific length and diameter under මේ මැෂින් එකට තියෙනවා එක ස්ටෑන්ඩඩ්ස්. ඒක තමයි ගොඩක් කතා වෙන්නේ බා. කියන්නේ මේවට දානවා ඇඩිටිව්ස් බං අර ප්ලාස්ටික් කෑලි දාලා මතකද මේක එක ඇඩිටිව්ස් එකක් දානවා ඒක බලන්න. එතකොට effects of these additives is not readily observed with the melt flow index. කියන්නේ මේගේ characteristic වැඩි කරන්න අපි දානවා මේක එක additives මේක. and ඒ කියනවා the data opening this test does not necessarily correlate with the process purity of the material because thermoplastic materials are rarely manufactured without incorporating additives. කියන්නේ මේක අපි සාමාන්‍ය pure මොකද material එක බලලා එයා තමයි මේ අනිත් අපේ application වලත්
මේ මෙල්ෆෝ ඉන්ඩෙක්ස් තමයි තියෙන්නේ කියලා අපිට ප්‍රෙඩික්ට් කරන්න අනුමාන කරන්න බෑ බං. ඒතු අපි ඒවට ඇඩිටිව්ස් දාලා හිමත් කරන හින්දා. ඒක තමයි මෙතන කියන්නේ. self and flash ignition temperature කියලා තියෙනවා බං. self ignition කියන්නේ බං එයාව self කියන්නේ දැල්ව ගන්න පුළුවන් වගේ يعني එහෙමද? specimen air passing around the specimen කියන්නේ අනිවාර්යෙන් මේ ෆ්ලේම් එකක් ඇති වෙන කෙනෙක් දැල්ලක් ඇති වෙන එයා තියෙන්න බෑ බං. කියන්නේ මොකක් කරේ self ignition temperature කියන්නේ lowest temperature අඩුම temperature එක air passing around the specimen කියන්නේ air pass වෙන specimen එකක් තුල without an ignition source කියන්නේ අපිට plug එකක් කරේ මේ flash කරන්න මොකොත් දෙන්න ඕනේ නැහැ. ඒ auto flash වෙනවා අඩුම temperature ඒ temperature තමයි කියන්නේ self ignition temperature කියලා. අනිවා මොකක් හරි දැල්වීමක් වෙන්න බාහිර බලපාමක් නැතුව එයා ස්වයං විද්‍යාවට මේ දැල්වෙන්න දෙන්න ඕන අඩුම ටෙම්පරේචර් තමයි කියන්නේ self ignition temperature කියලා. බාහිරෙන් දැල්ලක් දෙන්න නැතුව. The self heating of property of a specimen lead to ignition by itself as indicated by an explosion flame of sustainable go. බගම තමයි ඊට පස්සේ අරක අනිත් flash ignition temperature කියන්නේ බං. ඒකත් අර අඩුම temperature එක අර වගේම මේ air passing around specimen එක sufficient amount of combustible gas කියන්නේ අපි දෙනවා බාහිරින් combustible gas එකක් නැත්නම් දැල් වෙන gas එකක් හරි කියන්නේ ignite කරනවා අපි මොකද බයික් එකේ තියෙන ෆ්ලැග් එකක් හරි නැත්නම් මේ මොකයි මාර්ගයේ පොඩි අර දැල්ල පටන් ගන්න පොඩි ignition එකක් දෙනවා. ඒක තමයි කියන්නේ flash ignition මේවත් කරා බම් ප්‍රැක්ටිකල් වල ආය density දන්නවනේ බං density කියන්නේ මේ සමත්වේනේ. ඒකට එයා හොයන මෙතඩ් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ වගේ උපකරණයක් තියෙනවා. මේකේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙන ඉඳ හිතන්නේ නෑ බං ඒ කියලා. ඉන්න වෙලාව යන්න තුන යන්න අනිත් ඒකට ආය මෙතඩ් දෙකක් තියෙනවා. මේක ඇවිල්ලා අර ඝනත්ව කුප්පිද මොකද්ද ඒවනේ. ඒ වගේ බලන්න පුළුවන් ඝනත්වය. ආය water absorption 24 hours කියන්නේ බයි. පැය 24ක් තුල නොකරේ මැටීරියල් එකක් පොලියතීන හරි පොලිප්‍රොපිලින් හරි උරාගත්ත හැකි පරිම water quantity එක. ආය water absorption saturation කියලා තියෙනවා. ඒක ගොඩක් ලොකු පීරියඩ් එක 24 hours නැතුව ලොකු පීරියඩ් එක කියලා ඒ මැටීරියල් එක කොච්චර සාමාන්‍ය ටයර් එකක් ඉදම එළිය තිබ්බා කියලා ගොඩක් කොච්චර වෙලාවක් ගොඩක් වෙන වෙලාවක් කියලා එයා කොච්චර මොයිස්චර් උරාගෙන තියෙනවද කියලා ගන්න ඉන්ඩෙක්ස් එකක් වගේ තමයි මෙහෙම කියලා කියන්නේ බා. ආයෙ වල තියෙනවා විනාඩි 10යි කියන්නේ ඒක කලින් මේක කරන්න බලන්න. මේ මේකම කියලා වෙන්න. electrical properties තියෙනවා. electrical properties තියෙනවා බං මේ unlike glass fibers and වගේ يعني දර glass ඒවට වගේ electrical properties නැති වුණාට සමහර polymers වලට තියෙන්න පුළුවන් electrical properties. ඒවා තමයි විස්තර කරන්නේ මේකේ. New high performance engineering polymeric material give the easiness of fabrication, low cost, lightweight and excellent insulation properties. slide එක කියලා දිනම් තේරෙනවා බං කියලා අර සමහර ගොඩක් ගැලපෙන්නේ නැති ඒවා කියලා වගේ කියලා තියෙනවා මේ ගණන් ගන්න එපා ඒවා. දැන් මෙතන lightweight අර low cost අර මේ කියන්න ඕනේ නැහැ නේද? මේකට හරි අපි electrical and electronic industry grave electrical industry එක වර්ධනය වෙද්දී බං ඒකට ඕනි වෙන රබර් කෑලි රාමුවක් තෝනියවනේ බං. ඒක ගැන තමයි මේ slide එක කියන්නේ. insulation properties තියෙනවා. ඒ කියන්නේ මොකද ලැප් එකක් හරි මොකක් එක මේ polymers ගොඩක් insulate කියන්නේ මේ එන්නට මට එන්නේ නැහැ බං. සන්නයි නෙමෙයි. නිසන් නේද? සන්නයින කරන්නේ නැහැ කියන එක වගේ නිකන්නේ ඉලෙක්ට්‍රිකල් ඒක තමයි insulation properties කියන්නේ නා හැඳින්වීමක් මේක මොකද්ද කියලා මේ degree of non conducting electricity
electrical insulation properties, as the words imply are those properties that represent the degree of non-conducting electricity. Relative temperature index bar. ඒකෙදි කියන්නේ based on a comparison with similar results of a material that has had acceptable service experience. මේකෙදි කියන්නේ මේ ඒ මොකද මැටීරියල් එකක් මෙතන බෝල්ඩ් කරලා දීලා තියෙනවා බලපන්. මොකද මැටීරියල් එකක් එයාගේ 150ක් පිටේ එන්නේ. කියන්නේ තාම තියෙනවලු 60000ක් කවර්ස් වැඩ කරාට පස්සේ 150ක් එයාගේ මොකද්ද 50ක් තාම එයා ඉන්නවද කියන ප්ලාස්ටික් මොකක් හරිදපන් රබර් රෑක් කරේ පැය 60000ක් වැඩ කරාට පස්සේ එයාගේ 150ක්වත් එයාගේ මැටීරියල් තාම ඉන්නවා නම් thickness එක මොකද මැටීරියල් එක relative temperature index of a material of a specific wall thickness is the temperature at which the material retains 50% or more of its dielectrical strength for 6000 hours. මේ dielectrical strength එක කියලාම ඒක තමයි ඒකට උඹට කියන්න වෙන්නේ මම හිතන්නේ ඒක බලලා ඉමු. Dielectrical constant එක කියන්නේ බා the ratio of capacitance formed by two plates with a material between them to capacitance of the same place with as the dielectrical මෙහෙමයි. දැන් මේ දෙපැත්තට මොකක් කරේ ඉලෙක්ට්‍රෝඩ් හරි මොකක් දුන්නා කියපන්. ඒ අතර අපි දානවා මැටීරියල් එකක්. දැන් යාට තියෙනවා මේ කැපැසිටන්ස් එකක්. ඒ කියන්නේ ගබඩා කරගත හැකි මේ කියන්නේ ඉලෙක්ට්‍රිකල් ටික මොකද්ද කියනවා තේරෙන හිතනවා කියන්න දෙන්න බම් මෙතන ඒ මැටීරියල් එකට අර ටෝ වෙනවනේ යම් කිසි electrical charge එකක් ඒ වටන කියන්නේ capacitance කියලා. අපිට සිංහල වචනයක් කියන්න දෙන්නේ ඒ මැටීරියල් එකට ගත හැකි ස්ටෝර් කරගත හැකි ඉලෙක්ට්‍රිකල් charge එකට කියන්නේ capacitance වගේ. ඒක ගැන තමයි මේකෙන් කියන්නේ. dielectrical කියන්නේ මෙතන දෙපැත්තේ මේ ඉලෙක්ට්‍රෝඩ් දෙකක් තියලා එකක් බලනවා අපි වැකියුම් එකක් තියෙද්දි කොහොමද කියලා ඒ අතර ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ වෙන්නේ ආය මේ මැටීරියල් එක කියලා බලනවා. එහෙම එකක් බං. මේක අවුලක් ගන්න එපා එක්සෑම් එකට. අහුවුද එහෙම තමයි කරන්න වෙන්නේ මැඩම්. මේක මම මේකයි ඉලෙක්ට්‍රිකල් ප්‍රොපර්ටිස් ගොඩක් මැඩම් විස්තර කරන්නෙම නෑ බං පොඩ්ඩක්. ලෙක්චර් එකේදී බලපන් එහෙම අවුලක් වුණොත් ඔයාලා කියනවා නම් අහපන්. දැම්ම. අවුල් කියලා තේරෙනවා. මෙතන කියන්නේ බං dielectric concept කියන්නේ the ratio of the capacitance formed by two plates. අර plate දෙක අතර ඇතිවන capacitance ratio එක බලනවා බං මේ vacuum තියෙද්දී මේ material එක තියෙද්දී. ඒක වෙනස තමයි කියන්නේ අපි dielectrical constant කියලා. මේ material එක ඇතුළට දානවා electrode දෙක තියෙන ධන ඍණ කියලා ඒකට material එක දාලා යාට කොච්චරක් store කරන්න පුළුවන්ද කියලා එකක් ගන්න බං අපි. එකක් බලනවා මේ මැටීරියල් එක කියලා C dash කියලා අනිත් එක ගන්නවා වැකියුම් දාලා C කියලා. එතන K කියන්නේ බං මේ වැකියුම් තියෙද්දි නෝට් කියන්නේ වැකියුම් නේ. වැකියුම් තියෙද්දි මෙයා තියෙද්දි මොකද යන කොන්ස්ටන්ට් ඒවා බං. හිතන්නේ permittivity කියලා කියන්නේ මෙතන. කියලා තියෙන්නේ. ඒක තමයි K කියන්නේ. මේ C dash අතර අනුපාත සමානයිලු K ට. එකවර K ට මේ දෙක සම්මුත් හරි බං. මේ ගණන හැදිලා නැහැ. ආයේ dissipation factor කියලා තියෙනවා. Dissipation factor is a measure of such electrical inefficiency of insulating material. කියන්නේ electrical අකාර්යක්ෂමතාව වගේ. මේ efficiency කියන්නේ කාර්යක්ෂමතාවද නෑ. efficiency කියන්නේ මොකද්ද මම මේ කාර්යක්ෂමතාවනේ. ඔව් එහෙම එකක් නේ. එතකොට ඉලෙක්ට්‍රිකල් කාර්යක්ෂමතාවය කියන්නේ මෙතන insulating material එක
dissipation factor කියන්නේ. So dissipation factor indicates the amount of energy dissipated by the insulating material when the voltage is applied to the circuit. කියන්නේ මේ ලැප් එක උඩ තියෙන ඉතින් මොකද රබර් කැරලක් මේ කීපෑඩ් හරි මොකක් හරි එයා එනර්ජි ඩිසිපේට් කරනවානේ amount of energy එකක් ඩිසිපේට් කරයිද නැද්ද කියන්න බෑ එයා අර ඉලෙක්ට්‍රිකලි දෙන වෝල්ටේජ් එක අර ඉවත් කරනවානේ බං මේ ලොස් එකක් විදිහට සමහර විට කරන්න පුළුවන් එහෙම ෆැක්ටර් එකක් තමයි ඩිසිපේෂන් ෆැක්ටර් කියලා දීලා තියෙන්නේ ඊට පස්සේ කියනවා බං examples for thermoplastic polymers in electrical properties එවනම් මෙහෙම දීලා මැඩම් මේ කියන්නේ විස්තර කරන්න ලකුවට එතකොට thermoplastic polymers in electrical properties electrical industry වල thermoplastic පාවිච්චි කරනවා polycarbonate මේවා acetate ඒක ඒවට ගුණාංග තියෙනවා කියලා කියනවා බං ඊළඟ ගැන අහුවොත් ලෙක්චර් එකදී බලලා ලියන්න තමයි තියෙන්නේ පෙට් කියලා තියෙනවා ඒකට කියන්නේ මොකද්ද පොලි ඉතිලින් ටෙට්‍රාප්‍රේන්ද මොකද්ද එහෙම අදහසක් PVC කියන්නේ දන්නවනේ පොලි වයිනල් ක්ලෝරයිඩ් ඒක good cost low cost බං general purpose එහෙම අපිට විශේෂ මේ හැඳින්වීම් විදිහට තියෙනවා ආයෙත් තියෙනවා අන්තිම ස්ලයිඩ් එක මේ ලෙක්චර් එකේ microbial weather and chemical resistant of polymeric material කියන්නේ මේ එතන සරල කියන්නේ බං කියන්නේ අර weather වලටයි climate එකට එහෙමයි chemical වලටයි අය microbial එක සංඝටක වලටයි polymer material තියෙන relationship එක තමයි අන්තිමට කතා කරන්නේ. එතකොට polymers are generally not susceptible to මොකද්ද මේ? එනේ polymeric material ඇවිල්ලා bacteria fungi වලට depend වෙන්නේ නැහැ වගේ හින්දා chemical additives එයාලා අනුව වෙනස් වෙන හින්දා chemical additives pigments lubricants use කරනවලු to improve the polymeric material resistance against fungi and bacteria and antimicrobial additives is uniformly dispersed during the compounding process ගැන මම කතා කරනවා බෙද additives එහෙම දානවා අය UV කිරණ වලින් ආරක්ෂා කරන්න එහෙම සමහර additives එහෙම අපි දානවා කියලා කියනවා සරයි මේ එක්චේකින් ඒකෙන් හැදිලා තිබ්බ කාණකට තිබ්බේ මේක තමයි අර කැල්කියුලේෂන් එක මේ පාර එක දෙන්න නැත්නම් සමහර පොඩි තියරි අහන්න පුළුවන් බා ඒක මේ සෙට් එක ෂේප් කියලා හිතනවා මේ හයි ලෙක්චර් 4 5